හොඳයි අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ඊළඟ මිනිත්තු 30කට ආසන්න කාලය තුලදී ශ්‍රී ලංකාවේ ජනතාවට බැංකුකරණයේ සිදුවන සුවිශේෂ තාක්ෂණික පරිවර්තනයක් ඩිජිටල් කරණයේ යම් කිසි විදිහක නව්‍යකරණයක් ඒ ඔස්සේ තමන්ගේ ජීවිතය වඩාත් සඵල කරගන්න පුළුවන් සාර්ථක කරගන්න පුළුවන් ක්‍රමවේදයන් රසක් පිළිබඳව මේ ගැන කතා කරන්න අපත් සමග සම්බන්ධ වෙ සිටිනවා ඉතාමත්ම සුවිශේෂ කණ්ඩායමක් SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිලක් පියදිගම මහතා අපි ඔබ ගෞරවයෙන් පිළිගන්නවා අයිබෝන් ඔබට අයිබෝන් ඒත් එක්කම අපත් සමග එම බැංකුවේ සහකාර සාමාන්‍ය අධිකාරී සුළු හා මධ්‍ය පරිමාණ අංශ චම්පා ජේ දසනායක අයිබෝන් ඔබට අයිබෝන් ඒ වගේම ලසන්ත ඉදිරිසූරිය සමුපකාර අංශ ප්‍රධානී ඔබට අයිබෝන් අයිබෝන් හොඳයි මුලින්ම මම ප්‍රධාන විධායක නිලධාරීතුමන්ටයි යොමු වෙනට සූදානම් වන්නේ දැන් SDB බැංකුව පහුගිය කාල පරිච්ඡේදය තුළ විශාල පියවර රසක් අරගෙන තිබෙනවා මේ තාක්ෂණික වශයෙන් විශේෂයෙන්ම ඩිජිටල් කරණය ඔස්සේ නව්‍යකරණයකට ලක් වෙන්න. මොනවද මේ අරගෙන තියෙන අලුත් ක්‍රියාමාර්ග? අපි ඒ සම්බන්ධයෙන් ගොඩක් දේවල් කරලා තියෙනවා. අපි මොබයිල් ඇප් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා අපේ ඉන්න කස්ටමර්ස්ලාට. ඒ වගේම අපි ඩෙබිට් කාඩ් එකක් දුන්නා. ඒ වගේම අපේ ඉන්න සුළු සහ මධ්‍ය පරිමාණ සහ කෝපරේටිව් සෙක්ටර් එකට අපි ඉන්ටර්නෙට් බැංකින් හඳුන්වලා දෙලා තියෙනවා. ඒකෙන් ඇත්තට ගොඩක් පහසුවෙන් ගනුදෙනු කරන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ බැංකුවට ලේසියෙන් කරන්න පුළුවන්. ඊට අමතරව අපි එකතු ලොකුම දේ තමයි අපි UPay කියලා පේමන්ට් ප්ලැට්ෆෝම් එකක් ගෙනාවා. ඒක පාවිච්චි කරන්න බැංකුවේ කස්ටමර්ස්ලා වෙන්න ඕනත් නැහැ. ඕන බැංකුවකින් අය ඒකට සහභාගී වෙන්න පුළුවන්. ඒකට සයින් අප් කරන්න විතර තියෙන ඒකෙන් බොහොම ලේසියෙන් කරන්න පුළුවන්. ඒවා තමයි අපි පහුගිය කාලේ කරපු දේවල්. ඒකෙන් අත ලොකු අපිට පුළුවන් වුණා දියුණුවක් ලබා ගන්න. විශේෂයෙන්ම මේ අපේ බැංකුව තියෙන්නේ ග්‍රාමීය ජනතාවත් එක්ක. අපිට පුළුවන් වුණා ගමට ටෙක්නොලොජි එක අරන් ගිහිල්ලා ඒගොල්ලත් එක්ක සහභාගී වෙලා ඒගොල්ලන්ගේ දේවල් වලට සහභාගී වෙන්න පුළුවන් වුණා. කොහොමද ඇත්තටම දැන් මේ QW ගෙවීම් ක්‍රමය සහ මේ අපි ඔබ කිව්වා මොබයිල් ඇප් එක මේ දේවල් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරමු. මොකද දැන් ඔබ කිව්වා ග්‍රාමීය ජනතාවත් එක්ක ගොඩක් බැඳුණු බැංකුවක්, ග්‍රාමීය ජනතාවගේ ව්‍යාපාර සහ ඒ දේවල් සඳහා හවුල් වෙන බැංකුවක්. කොහොමද දැන් මේක ප්‍රායෝගිකව භාවිත වෙන්නේ කියන එක පොඩ්ඩක්. මම ඒක පොඩ්ඩක් පෙන්නන්නම්. මම UPay platform එකෙන් පෙන්නන්නම්. මේ UPay platform එකෙන් කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. මම කීප දෙයක් කියන්න. එකක් තමයි අපි සාමාන්‍යයෙන් ගොඩක් අය බිල් පේමන්ට් එකක් කරනවා. ඒ කියන්නේ ලයිට් බිල් ගෙවනවා, වතුර බිල් ගෙවනවා, ඒ වගේ දේවල් කරනවා. ඒ වගේම අපි බඩු ගැනීම කරනවා. ඒ කියන්නේ පර්චේසස් කරනවා. ඒ ඔය අවස්ථා දෙකේදී මම පුළුවන් UPay platform එක පාවිච්චි කරන්න. දැන් මම සරල උදාහරණයක් ගත්තොත් එහෙම අපි දන්න විදිහට ලංකා QR එකක් කෝඩ් එකක් ඉන්ට්‍රොඩියුස් කරා මහ බැංකුවෙන්. ඒක මාස කිහිපයකට කලින් කරේ. අපි ඔක්කොම බැංකු පද්ධතිය එකට එක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අපි SDB බැංකුවෙන් ලංකා QR එකක් දුන්නා. අපි හිතමු සුළු හවු මධ්‍ය වෙළඳාමක් කරන අපි හිතමු පොඩි කඩේකට මේ වගේ දෙයක් තමයි වෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා ඒගොල්ලන්ගේ තියෙනවා මේ වගේ ලංකා QR කෝඩ් එකක්. දැන් අපි මොන හරි දෙයක් ගන්න අවස්ථාවේ වෙන්නේ විකුණන එක්කෙනා මේක තියෙනවා. ගන්න එක්කෙනාගේ ඇප් එකක් තියෙනවා. ඒක බොහොම සරලයි. අපි ගිහිල්ලා මේක ස්කෑන් කරා. ඊට පස්සේ අපි ගන්න ගාණක් තියෙනවා. ඒක අපි දැන් රුපියල් 100යි කියලා හිතමු. ඒක අපි පේ කරනකොට වෙන්නේ ඒ අවස්ථාවේ අපේ ගන්න එක්කෙනාගේ බැංකුවේ ගිණුමෙන් අඩු වෙලා මේ කඩේ ඉන්න එක්කෙනාගේ බැංකුවට සල්ලි යනවා. ඒක බොහොම තප්පර කීපයක් ඇතුළත යනවා. දැන් මේ අතර මම මේ කරලා පෙන්නවා. ඒ ට්‍රාන්සැක්ෂන් එක කතා කරනකොට ඒක වුණා. ඒක තමයි එක මේ යූස් කේස් එකක්. ඒකෙන් වාසි මොනවාද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් විශේෂයෙන්? ගොඩක් වාසි තියෙනවා. අපි ඉතින් රට පැත්තෙන් ගත්තම ලංකාවේ cash in circulation 650 billion rupees තියෙනවා. ඒ කියන්නේ අපේ pockets වල තමයි ඔක්කොම තියෙන්නේ. ඒතර අපි ආර්ථික පැත්තෙන් ගත්තම ඒක රටට කිසි වාසියක් නැහැ. මොකද ඒ සල්ලි කිසිම මේ හොඳ දෙයකට පාවිච්චි වෙන්නේ නැහැ. ඉකොනොමි ආර්ථික වශයෙන් ගත්තම. ඉතින් අපිට පුළුවන් එකම ඉස්ත්‍රීම කරන්න දෙය තමයි අපි ඩිජිටල් තාක්ෂණය පාවිච්චි කරොත් එහෙම ඒ තියෙන සල්ලි බැංකු පද්ධතිය ඇතුළට එනවා. ඒතර බැංකු පද්ධතිය ඇතුළේ වැඩියෙන් සල්ලි දෙනවා කියන්නේ වැඩි ණය ප්‍රමාණයක් අපිට දෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම ණය දෙන interest rates අඩු කරගන්නත් පුළුවන් වෙනවා. ඒක එක වාසියක්. අනිත් වාසිය තමයි දැන් මම කරපු පෙන්නපු ට්‍රාන්සැක්ෂන් එක ඒ වෙලාවෙම යාට සල්ලි හම්බ වුණා එයාගේ account එකට. එතකොට එයාගේ cash flow හැම දියුණු කරගන්න ඕන නම් එයාට සල්ලි බැංකුවේ මේ වෙලාවේ තියෙනවා. ඒ වගේම අපි අපේ බැංකුවෙන් කරන්නේ ඒ සල්ලි යන්නේ savings account එකට. ඒතකොට interest එකකුත් ලැබෙනවා. දැන් ඒක සල්ලි දීලා කරා නම් cash හරි coins වලින් හරි කරා නම් ඒක වෙන්නේ නැහැ. ඒ වගේම රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා SMS ලට ඒගොල්ලෝ ලෝන් එකක් එහෙම ගන්න ගියොත් එම බැංකුවකට ඒගොල්ලෝ ගාව රෙකෝඩ්ස් නැහැ. ඒ කියන්නේ බුක් කීපින් වගේ දේවල් වෙන්නේ නැහැ.
ඉතින් එතෙන්දී බැංකුවටත් සිද්ධ වෙන ප්‍රශ්න ගොඩක් අහන්න. ඉතින් එතෙන්දී සමහරට අපි මේ ගොඩක් අපි දන්නවා ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් දැන් මේ වගේ ක්‍රමයක් පාවිච්චි කරොත් එහෙම එයාගේ බිස්නස් එකේ ගැන ට්‍රැක් රෙකෝඩ් එකක් බැංකුවේ තියෙනවා අපි ගාව. ඉතින් ඒකෙන් අපි නායක එහෙම දෙන්න යනකොට ඒකෙන් ලොකු වාසියක් වෙනවා ඒ මේ බිස්නස් එක කරන කෙනාට. ඒව තමයි සාමාන්‍යයෙන් මට පේන මේ හොඳ තත්ත්වය මේ ඩිජිටල් කරන්නේ ස්පෙෂලි මේ පොඩි බිස්නස් කරන අයට. ඒකෙන් වාසියක් වෙනවා. මේ දක්වා කොයි විදිහට ජනතාව එක වැළඳගෙන තියෙන්නේ විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල? මම ඇත්තටම බොහොම සන්තෝෂ කියන්නේ හුඟක් අපි දැකලා තියෙනවා බොහොම උද්‍යෝගයෙන් මිනිස්සු පටන් කරනවා. අපි දැන් ගත්ත UPay platform එක අපි මේ දක්වා වෙනකොට 100,000 වැඩි users ලා ඉන්නවා. ඒ වගේම අපේ merchants ලා ගත්තොත් එහෙම අපි අපේ බැංකුවෙන් ඉන්ට්‍රෙස්ට් කරගෙන 5000ක් විතර. හැබැයි අනිත් බැංකුත් එකතු වුණාම 140,000 කියන්නේ 1,40,000ක් ලංකා QR පාවිච්චි කරන merchants ලා ඉන්නවා. එතකොට ඒ QR එකක් අපේ බැංකුවෙම දෙන්න ඕනේ. අපි හිතමු වෙන බැංකුවෙන් දෙන අපිට පුළුවන් ඒක ස්කෑන් කරලා ඔය කියපු ට්‍රාන්සැක්ෂන් කරන්න. ඒකෙන් ඒ සුලහ මධ්‍යපන්න කට්ටිය ලොකු වාසියක් වෙනවා. ඒක රටේ ඇත්තටම අපිට පේනවා ලොකු උද්‍යෝගයක් තියෙනවා කියලා එක ගැන. හොඳයි ඒ වගේම මං ඊළඟට ඔබතුමියට යොමු වෙන්න කැමති විශේෂයෙන්ම මේ බැංකුව ගත්තට පස්සේ ශුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් මොන වගේ පහසුකම්ද මේ වෙනුවට සපයලා තියෙන්නේ? ඒ ශේෂ්ත්‍රයට උදව් වෙන පරිදි. ඔව් මම හිතන්නේ සංවර්ධන බැංකුවක් විදියට විශේෂයෙන්ම සියලුම සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයන් නියෝජනය කරන හැම දෙනාටම ව්‍යවසායකයන් හැම දෙනාටම ණය ලබා දීම අපෙන් සිදු වෙනවා. මෙහිදී විශේෂයෙන් කතා කරොත් ඉතා කුඩා පරිමාණ කර්මාන්තකරුවන්ට ඒ වගේම ව්‍යවසායකයින්ට STB දිවිසවය කියලා ණයෝජන ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. ලක්ෂ 5 දක්වා ණය මුදල් ලබා ගන්න පුළුවන් ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කරගන්න. ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ව්‍යවසායකයන්ට සහ විශාල පරිමාණයේ ව්‍යාපෘතිවලට SME Plus කියන ණයෝජනා ක්‍රමය යටතේ සහ තවත් විශාල ණයෝජනා ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ වගේම ලීසින් පහසුකම් තියෙනවා Tamanගේ ව්‍යාපාර දියුණු කරගන්න. ඔබ ක්ෂේත්‍ර පිළිබඳ අහුව නිසා මම හිතන්නේ අද දවසේ ලංකාවේ අපි මුහුණ පාලා ඉන්න කොවිඩ් තත්ත්වයත් එක්ක මුහුණ පාලා ඉන්න විශේෂ ආර්ථික අර්බුදයත් එක්ක අපේ බැංකුව හිතුවා ලංකාවේ ආර්ථිකයට ශක්තියක් වෙන්න හොඳම අංශයක් තමයි කියලා කෘෂි කර්මාන්තය. ඒතර අපි ඒ කෘෂි කර්මාන්ත අංශයේ ක්ෂේත්‍ර කිහිපයක් තෝරාගෙන තියෙනවා අපේ විශේෂ අවධානය යොමු කරලා විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නට. ඒ අනුව අපි ලංකාවේ විශාලතම වෙළඳපළ තියෙන ට්‍රැක්ටර් බෙදා හරින සමාගමත් එක්ක අවබෝධතා ගිවිසුමකට ඇවිල්ලා රට පුරා විසිරී සිටින ගොවි ජනතාවට අපේ ශාඛා ජාලය හරහා ඉතාම සක්‍රියව ට්‍රැක්ටර් රථ ලීසින් පහසුකම් යටතේ ලබා දීම සිදු කරනවා. ඒ වගේම තවත් අංශයක් විදිහට අපි අවධානය යොමු වුණා ලංකාවේ දියර කිරි නිෂ්පාදනය වැඩි දියුණු කරන්න මොනවද කරන්න පුළුවන් කියන කාරණය සම්බන්ධයෙන්. එතෙන්දී අපි ලංකාවේ දියර කිරි නිෂ්පාදනයේ වෙළඳපළ ශක්තිය වැඩිම තියෙන ආයතනයත් එක්ක අවබෝධතා ගිවිසුමකට එළඹිලා ඔවුන්ගේ ලියාපදිංචි කිරිගෝවීන් ලංකාව පුරා විසිරී සිටින ඔවුන්ගේ අද දවස වෙනකොට දෛනික නිෂ්පාදනය තියෙන්නේ කිලෝලීටර් ලක්ෂ 2ක පමණ ප්‍රමාණයක්. ඒක අවුරුද්දක් ඇතුලේ දෙගුණයක් කරන්නේ කොහොමද කියන කාරණය. ඒකට අවශ්‍ය තාක්ෂණය, ඒකට අවශ්‍ය තවත් විවිධ මෙවලම් එකතු කර ගැනීම හෝ ඒ ව්‍යාපාර දියුණු කරගන්න බැංකුව විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා ලංකාව පුරාම අපේ ශාඛා ජාලය හරහා. ඒ වගේම තවත් එක කාරණයක් මතක් කරන්න කැමතියි කෘෂිකර්ම ක්ෂේත්‍රයේම අපි දන්නවා මේ කොවිඩ් තත්ත්වයත් එක්ක ආනයන සීමාවන් පැනවුණා සමහර කෘෂි නිෂ්පාදන සඳහා. විශේෂයෙන්ම අපි අද දවසේ මුළු ලංකාවේම මිනිස්සු මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි මම හිතන්නේ කහ නිෂ්පාදනය අඩුයි. ඒතර කහ, මිරිස් ඒ වගේ දේවල් ඊට අමතරව සුළු පරිමාණ අපනයන භෝග. මේ සියලුම දේවල් ලංකාව පුරා ඉන්න ගොවීන් එකතු කරගෙන විවිධ ප්‍රදේශවලින් විශාල කණ්ඩායම් වශයෙන් ඔවුන්ව එකතු කරගෙන ඔවුන්ට විශේෂ ණය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරලා ඒ පැත්තෙන් සමහර විට අපිට පුළුවන් වේවි රටේ පරිභෝජනයට අවශ්‍ය කරන ප්‍රමාණයට වඩා නිෂ්පාදනය කරගන්න පුළුවන් වුණොත් ඒක පිට රටකට විකුණලා විදේශ විනිමය උපයා ගන්නත්. එතකොට අන්න ඒ ක්ෂේත්‍ර කෙරෙහි මේ දවස්වල අපේ විශේෂ අවධානය යොමු කළ විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. සහ ඊට අමතරව අපිත් එක්ක ගනුදෙනු කරන සියලුම කර්මාන්තකරුවන්, නිෂ්පාදකයන් සහ අනිකුත් සේවා සපයන සියලුම අපේ සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ ජනතාව වෙනුවෙන් බැංකුවේ විශේෂ ණය ව්‍යාපෘති බොහොමයක්
විශේෂයෙන්ම මේ දවස්වල මේ කොවිඩ් තත්ත්වයත් එක්ක දේශීය කර්මාන්ත දියුණු කරන්න අලුත් නිෂ්පාදන වලට මිනිස්සු පෙළඹෙනවා. ඉතින් ඒ තත්ත්වයන් එක්ක ඒ අවශ්‍යතාවයන් වලට ණය සපයා දීම අපි සිදු කරනවා. එතකම ණය සපයා දීම වලට අමතරව තව මොනවද බැංකුව ඔස්සේ මෙවැනි ව්‍යාපාරිකයන් සඳහා විශේෂම කෘෂිකර්ම ක්ෂේත්‍රය ස්පර්ශ කළා සහ කිරිගොවීන් වගේ තා වැදගත් මාතෘකාවක් ඔබ සඳහන් කළා. මේ අය සඳහා මොන වගේ තවත් දේවල්ද ක්‍රියාත්මක වෙන්නේ සහ උදව් වෙන්නේ ණය දීමට අමතරව? ඔව්. දැන් අපි කෘෂිකර්ම ක්ෂේත්‍රය ගත්තොත් එහෙම අපි කිරිගව දියර කිරි නිෂ්පාදනය වැඩි තියුණු කිරීමේදී ගොවීන් මුහුණ දෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඒගොල්ලන් දන්නේ නැහැ අලුත් තාක්ෂණ විදි භාවිතා කරමින් ඉන්න සතුන් ප්‍රමාණයෙන්ම වැඩි කිරි ප්‍රමාණයක් කොහොමද අපි හදාගන්නේ නිෂ්පාදනය කරන්න කියන විතර. ඒකට අපි ඒ ආයතනයත් එක්ක එකතු වෙලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒකට අවශ්‍ය තාක්ෂණ දැනුම ලබා දීම සිද්ධ කරනවා. සහ ඔවුන්ගේ කිරි මිලදී ගන්න අපි අර කියපු අවබෝධතා ගිවිසුම අසං කරපු ආයතනය හැම වෙලේම ඒ කිරි මිලදී ගන්න. ඒතර ඒ වෙළඳපළ තියෙනවා. ඒතර ඒක ඊට අමතරව මම හිතන්නේ කෘෂි නිෂ්පාදන ගැන කතා කරොත් අපි කතා කර අර කහ මිරිස් වගේ භෝග නිෂ්පාදනය වැඩි දින. දැන් අද දවසේ කෘෂි කර්මාන්තය ගත්තොත් එහෙම ලංකාවේ මිනිස්සු මුහුණ දෙන සාම්ප්‍රදායික බොහොම සුලභ ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒතර ඒවට උත්තර හොයන්නේ නැතුව මම හිතන්නේ ණය ලබා දීම විතරක් මේ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එතකොට මම හිතන්නේ මේ දවස්වල අපි නිතරම කතා කරන සේනා දළඹ වගේ ප්‍රශ්නය. ඒතර මිනිස්සුන්ගේ නොදැනුවත්කමින් මිනිස්සු මුදල් තමන්ගේ ව්‍යාපාරයට යට කරලා මැදදී දුක් මැසිවිලි නගනවා ආණ්ඩුවට හෝ වෙනත් පාර්ශවයකට. ඉතින් අපි හිතුවා මෙහෙම අර විශාල වශයෙන් ගොවින් කණ්ඩායම් කරලා අපි ණය ලබා දෙනකොට අපිට පුළුවන්කම ලැබුණා රක්ෂණ සමාගම් එක්ක ඔවුන්ගේ සේවාවන් විශේෂයෙන්ම කෘෂි භෝග රක්ෂණය සම්බන්ධයෙන් අර ලොකු ප්‍රමාණයකට දෙනකොට විශේෂ මේ හොඳ සහනදායි පහසුකම් යටතේ ඒ අවශ්‍යතාවයන් සැපෙන්නේ. ඒ වගේම තවත් එකක් තමයි කෘෂිකර්මාන්තයේ ඉන්න අය මුහුණ දෙන මේ අස්වැන්න මේ නිෂ්පාදනය හරි මිලකට කොහොමද විකුණන්නේ කියන ප්‍රශ්නය අතිශය දැවැන්ත ප්‍රශ්නයක් ලංකාවේ. එතකොට ඒ ප්‍රශ්නයට විසඳුමක් විදිහට අපි හිතුවා මේ විශාල ගොවින් කණ්ඩායම් එකතු කරනවා වැලියු චේන් සිස්ටම් එකකට. ඒ කියන්නේ අගය දාම ක්‍රියාවලියකට. ඒතර ඒ අගය දාම ක්‍රියාවලිය සැපයුම් කරුවන් ගොවීන් එකතු කරන්නන් නිෂ්පාදකයන් ඉන්නවා. සමහරවිට ඒ අගය දාමේ ඉන්න අන්තිම එක්කෙනා පිටරටකට මේ නිෂ්පාදනය යවනවා වෙන්න පුළුවන්, ශක්තියක් තියෙන පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන්. අපි ඒගොල්ලන්ට EDB ආයතනත් එක්ක කෘෂිකර්ම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා ඒ අවශ්‍ය කරන වටපිටාව සකස් කරලා තිනවා. මෙන්න මේ ක්‍රියාදාමය තුළ මම හිතන්නේ අර සියලුම කණ්ඩායම් එකට හමු වීම, નિયમિત මිලක් ලබා ගැනීම සහ අවදානම අවම කිරීම. අනේ කාරණා එක මේ පිරිස අපිත් එක්ක නිරන්තරයෙන් දිගටම රැඳී සිටීම සිද්ධ වෙනවා. ඒතර කෘෂිකර්මාන්තයට එහා ගියොත් අපි අනිත් අපේ නිෂ්පාදකවරුන්, කර්මාන්තකරුවන්, අනිකුත් ව්‍යාපාර සිදු කරන අයට තමන්ගේ ව්‍යාපාරය අද දවසේ තියෙන තත්ත්වය මෙන් ඉදිරියට දියුණු කරගන්න. ඒක මීට වඩා. එතන මගේ ව්‍යාපාරය දිනු කරන මට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන් අපි ලංකාවේ ඉන්න අද දවසේ තියෙන හොඳම විගණකවරුන්ගේ එහෙම නැත්නම් ගණකාධිකාරිවරුන්ගේ සංගමයත් එක්ක අවබෝධතා ගිවිසුමකට එළඹිලා පෞද්ගලිකවම මගේ ව්‍යාපාරය කොහොමද ඉස්සරහට දියුණු කරන්න කියන විශේෂඥ දැනුම ඥානය ලබා දීම නොමිලේම අපි සිදු කරනවා අපේ ගනුදෙනුකරුවන් වෙනුවෙන්. හොඳයි. සම්පකාර ක්ෂේත්‍රයත් SDB බැංකුවත් එක්ක බොහොම කොඳුනාරටිය වගේ බැඳුණු ක්ෂේත්‍රයක්. ඒ ඔස්සේ විශාල වශයෙන් සේවාවන් රැසක් සිදු වෙනවා. ඒ ගැන අපි කතා කරන බලාපොරොත්තු වෙන ඊට කලින් SDB බැංකුවේම පණිවිඩයක් තියෙනවා. ඒ පණිවිඩයට යමු වෙලා අපි මේ කතා බහට ඊට පස්ව එකතු වෙමු. හොඳයි. සම්පකාර ක්ෂේත්‍රය, සම්පකාර පද්ධතිය සඳහා මේ තාක්ෂණ හඳුන්වා දීමත් එක්ක එය කාර්යක්ෂම කරන එක බලගන්නවන්නට බොහෝ දේවල් සිදු වෙලා තියෙනවා. ඔව් අමන්ත. ඇතරම සනස SDB බැංකුව මීට අවුරුදු 23කට කලින් ආරම්භ කරන්නේ ලංකාවේ ප්‍රබලම මහජන ව්‍යාපාරයක් වන සනස ව්‍යාපාරයේ දායකත්වයෙන්. එතකොට සනස නායක ආචාර්ය පී.ඒ. කිරිවන්දනි මහත්මයාගේ සංකල්පයක් එක්ක සමිති 8000ක් ලංකාවේ තියෙනවා. ලක්ෂ 10ක සමාජිකත්වයක් ඉන්නවා. එතකොට ඒගොල්ලෝ තමයි මේ බැංකුව ආරම්භ කරන්නේ. එතකොට සම්පකාර ව්‍යාපාරය කියන එක සමස්තයක් විදිහට ගත්තාම ලංකාවේ තියෙනවා අමන්ත සම්පකාර සමිති 16000ක්. එතකොට මේකේ සමාජිකත්වය ගත්තොත් ලංකාවේ මුළු ජනගහනයේ 38%ක්
ඒක තව එක විශේෂ දෙයක් තියෙනවා මේ සමාජිකයන්ගෙන් 65%ක්ම ඉන්නේ කාන්තාවෝ. ඒතර මෙන්න මේ කියන අපසරිය ඇතුලේ තමයි SDB බැංකුව තමන්ගේ අරමුණ විදිහට සමූපකාර ව්‍යාපාරයේ මුදුන් මට්ටමේ බැංකුව බවට පත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ හරහා දේශීය ආර්ථිකයේ ප්‍රබල සංවර්ධන හවුල්කරුවෙක් බවට පත් වෙන අරමුණෙන් SDB බැංකුව කටයුතු කරන්නේ. ඉතින් ඒ හරහා අපිට පුළුවන් වෙනවා දේශීය ව්‍යාපාර සංවර්ධනය කරන්න, ඒ වගේම ග්‍රාමීය ආර්ථිකය වර්ධනය කරන්න වගේම කාන්තාවෝ සවිබල ගන්නවන්න උදව් කරන්න. එතකොට ඔය අහපු ප්‍රශ්නට ආවොතින් සමුපකාර ශේෂ්ත්‍රය සඳහා SDB බැංකුව මොන විදිහේ දායකත්වයක්ද ලබලා දෙන්නේ කියන එක ගැන කතා කරොත් ඇත්තටම මේ ගම් මට්ටමේ තියෙන කුඩාම සම්පකාර සමිතියේ තියෙන ඒගොල්ලන්ගේ තියෙන මූල්‍ය අවශ්‍යතා, ඒ වගේම සංවර්ධන කටයුතු, සුබ සාධන කටයුතු සමාජිකයන්ගේ ඒ දේවල් වලට අපි ඒගොල්ලන්ට උදව් කරනවා. ඒ වගේම ජාතික මට්ටමට ආවහම සමූපකාර ශේෂ්ත්‍රය හරහා කොහොමද මේ ජාතික ආර්ථිකයට ලබා දෙන දායකත්වය වැඩි කරන්න අපි කටයුතු කරන්න කියන එකට අපි උදව් කරනවා. එතකොට බැංකුවක් විදිහට ගත්තාම අපේ තියෙනවා සමූප සවිය කියලා විශේෂ ණය යෝජනා ක්‍රමයක්. ඒතර ඒක හරහා අපි සමූපකාර සමිතිවලට රුපියල් මිලියන 30, ඒ කියන්නේ ලක්ෂ 300ක් දක්වා කිසිම අපමුදලකින් තොරව ඒගොල්ලන්ගේ ශේෂපත්‍ර විශ්ලේෂණය කරලා ණය මුදල් ලබලා දෙනවා. ඒ ණය මුදල් හරහා ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ සමාජිකයන්ගේ තියෙන පාරිභෝජන අවශ්‍යතා සහ වෙනත් අවශ්‍යතාවලට කටයුතු කරන්න. ඒකම දැන් පහුගිය කාලේ අපි දන්නවා මේ කොවිඩ් තත්ත්වය රටේ ඇති වුණත් එක්කම ලංකාවේ මාස කිහිපයක් රට වහලා තිබ්බා. ඒ වෙලාවේ සමූපකාර ශේෂ්ත්‍රයේ විශාල මැදිහත් වීමක් දායකත්වයක් ලැබලා දුන්නා. මේ මිනිස්සුන්ම බඩගින්න තියන්නේ නැතුව මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික මේගොල්ලන්ට අරගෙන යන්න. ඉතින් ඒ වෙලාවේ ජාතික සම්පකාර කොමසාරිස්තුමා අපෙන් ඉල්ලීමක් කරා මේ ක්‍රියාවලිය සාර්ථකව කරගෙන යන්න මේ සමිතිවලට අවශ්‍ය මූල්‍ය ශක්තිය ලබා දෙන්න වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කියලා. ඉතින් අපිට පුළුවන් වුණා ඒ වෙලාවේ එක දවසක් තුල තාක්ෂණයක් භාවිතා කරලා ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරලා විශාල දායකත්වයක් මේ කටයුත්තට කරන්න. ඒකම දැන් මේ වෙලාවේ ගත්තොත් මේ දෙවනි රැල්ලත් එක්ක පිටපළාත් වලටත් දැන් මේ කොවිඩ් කියන එක පැතිරෙනවා. එතෙන්දී අපි මැදිහත් වෙලා විශේෂම සම්පකාර සමිතිය, ඒ වගේම සම්පකාර දෙපාර්තමේන්තුව, විශේෂයෙන් වයඹ පළාත් වගේ ගත්තාම අපි මේ දවස්වල කරගෙන යනවා විෂ බීජ හරණය කරනවා ඒ සමිතිය හරහා සමාජිකයෝ සහ ඒ අවට ජනතාව සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කරන්න අවශ්‍ය පහසුකම් අපි ඒගොල්ලන්ට සපයනවා. ඒ එක්කම අපි මේ අවුරුද්ද ජනවාරි මාසයේ අපි විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරා ජාතික සම්පකාර කොමසාරිස්තුමා, ඒ වගේම පළාත් සම්පකාර කොමසාරිස්වරු සහ සමූපකාර ශේෂ්ත්‍රයේ තීන්දුව తీරන ගන්න සියලුම ඉහළ නිලධාරීන් එකතු කරලා කොහොමද සමූපකාර ශේෂ්ත්‍රය තුළ ව්‍යවසායකත්වය කියන එක වර්ධනය කරන්න කියන එක ගැන අපි විශේෂ සාකච්ඡාවක් වැඩමුළුවක් අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම ගම් මට්ටමේ බිම් මට්ටමේ තියෙන සමිතිත් එක්ක එකතු වෙලා අපි මිනිසුන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් ඒගොල්ලන්ට අවශ්‍ය සේවාවන් සපයනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම ගාල්ලේ තියෙනවා සමුපකාර රෝහලක්, ඒක විශාල රෝහලක්. ඉතින් ඒගොල්ලන්ට ඒ රෝහල දියුණු කරගන්න SDB බැංකුව තමයි උදව් කරේ. ඒ වගේ ඒ හරහා ඒ ප්‍රදේශීය ජනතාවට විශාල සේවාවක් සපයනවා. එතකොට සමුපකාර ශේෂ්ත්‍රයේ තියෙන වෙනත් ශේෂ්ත්‍ර ගත්තොත් ඒ කියන්නේ තේ නිෂ්පාදනය වෙන්න පුළුවන්, පොල් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කිරි නිෂ්පාදන ශේෂ්ත්‍ර වගේ වෙන්න පුළුවන්. ඒතර ඒ ශේෂ්ත්‍රවල තියෙන සමූපකාර සමිතිවලට ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහේ නම්‍යශීලී වැඩසටහන් ණය ක්‍රම අපි ගාව තියෙනවා. ඒත් එක්කම තව විශේෂයෙන් කියන්න ඕන කාරණාවක් තමයි අපේ ශාඛාවල් වල සමූපකාර සම්බන්ධතා නිලධාරීන් පූර්ණකාලීනව අපි අනුයුක්ත කරලා තියෙනවා. ඒතකොට මේ නිලධාරීන් මේ සමිති වලට ගිහින් ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් මොනවද කියලා හොයලා බලලා ඒගොල්ලන්ට ඒ සඳහා සහාය වෙනවා. ඒකම අපි වර්තමානයේ විශේෂයෙන්ම කටයුතු කරන කාර්යයක් තමයි ව්‍යාපාර අන්තර්ජාල බැංකුකරණ පහසුකම්, මේ වගේ මාර්කික UPay මර්චන්ට් වගේ ඇප් මේවා සමූපකාර සමිති හරහා අපි ගමට තාක්ෂණය අරගෙන යන වැඩසටහනකුත් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒක බොහොම ආදරයෙන් මේ සමිති සහ සමාජිකයෝ වැළඳ ගන්න බවක් අපිට පේනවා. ඒකම සමූපකාර ශේෂ්ත්‍රයේ දැනට ජාතික ආර්ථිකයට ලබලා දෙන දායකත්වය වර්ධනය කරන්න අපි ජාතික කොමසාරිස්තුමා, ඒ වගේම වර්තමාන සමූපකාර ඇමතිවරයා විදිහට කටයුතු කරන ලසන්ත අලගිවන්න මහත්මයා, සුවින්ද සිංගප්පෝලි මහත්මයා ජාතික කොමසාරිස්තුමා. ඉතින් ඒගොල්ලෝ විශාල උත්සාහයක් මේ වෙලාවේ දරනවා මේ ශේෂ්ත්‍රය සංවර්ධනය කරන්න. ඒතකොට ඒත් එක්ක එකතු වෙලා
ලංකාවේ සමූපකාර ශේෂ්ත්‍රයට උදව් කරන ඒ ශේෂ්ත්‍රයේ කටයුතු කරන ඒ ශේෂ්ත්‍රය හොඳින්ම ඒගොල්ලන්ගේ හදවත ගැස්ම අඳුනගත්ත බැංකුව තමයි STB බැංකුව. ඒ නිසා අපිට පසුගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ අපිව තෝරගත්තා ලංකාවේ ග්‍රාමීය සහ සමූපකාර අංශයේ කටයුතු කරන හොඳම බැංකුව විදිහට ඒෂියන් බැංකින් ඇන්ඩ් ෆයිනෑන්ස් සංගරාව අපිව නම් කරලා තියෙනවා. ඉතින් ලංකාවේ සම්පකාර ශේෂ්ත්‍රයේ වර්ධනය වෙනුවෙන් අපි කටයුතු කරමින් ඉන්නවා මන්ත. හොඳයි ඒ ගැන කිසිම තර්කයක් නැහැ. මම හිතන්නේ ග්‍රාමීය ජනතාව කොයිතරම් සමීපව ඔබ සමග අත්වල බැඳගෙන ඉන්නවාද කියන එක පිළිබඳ සාක්ෂි සාධක අපිට නිරන්තරයෙන්ම අහන්න දකින්න ලැබෙනවා. ඒ වගේම SDB බැංකුව කොහොමද මේ තමන්ගේ හවුල්කරුවන්ගෙන් තමන්ගෙත් ගනුදෙනු කරන්න පැමිණෙන අයගෙත් ඒ වගේම වැඩ කරන නිලධාරීන් මේ හැමෝගෙම කාර්යයන් පහසු කරන්න කාර්යක්ෂම කරන්න සහ විධිමත් කරන්න තාක්ෂණය උපයෝගී කරගෙන තවදුරටත් ඒ භාවිත වෙන්නේ. දැන් අපි අර ඉස්සරින් කතා කරා වගේ අපි බැංකු කටයුතු කියන්නේ සල්ලිත් එක්ක කරන දේවල් කරන්න අපි UPay වගේ අන්තර්ජාල පහසුකම් වගේ දුන්නා. ඊට අමතරව බොහොම ළඟදී ඉන්ට්‍රොඩියුස් කරා ඩිජිටල් සිග්නේචර් කියන එක. ඒ කියන්නේ අපි අස්සම් කරන එක ඩිජිටලි කරන්න පුළුවන්. එතකොට අපි තුමු මේ බැංකුවෙන් ලෝන් එකක් ගන්නවා නම් ඒ අවස්ථාවට අපිට පුළුවන් ලෝන් ඩොකියුමන්ට්ස් ටික ඔක්කොම ඊමේල් කරන්න. ඒතර ඒ ඊමේල් එක හරහා මේක සයින් කරනවා. මම මේ පොඩි උදාහරණයක් විදිහට පෙන්නොත් එහෙම මේ මට අයිලා තියෙනවා මේ බැංකුවෙන් ඔෆර් ලෙටර් එකක්. ඒක පුළුවන් මට බොහොම ඉක්මනට ගිහලා සයින් කරන්න. මේකේ කොහොම ලෝන් එකේ තියෙන කන්ඩිෂන්ස් එහෙම ටික තියෙනවා. එතෙන්දී අපි කරන්නේ සාමාන්‍යයෙන් අපි හැමෝම දන්නවා අපි පේජස් ඔක්කොම ඉනිෂියල් කරන්න ඕනේ. දැන් මම ඒක තමයි මේ වෙලාවේ කරන්නේ. දැන් අපි එක බොහොම මේ තපර කීපතේ අපි ලෝන් ඩොකියුමන්ට් එකක් සයින් කරලා ඉවර කරන්නටම. දැන් මේ වෙච්ච වෙලාවේ අපි කරපු බැංකුවටයි ලෝන් එක ගන්න එකනේ මේ ඩොකියුමන්ට් එක සයින් කරපු එක යනවා. ඒ අවස්ථාවේ අපිට පුළුවන් ලෝන් එකට දෙන සල්ලිත් එයාගේ account එකට දාන්න. ඉතින් බොහොම මේක කාර්යක්ෂමතාවයෙන් වැඩි කරලා තියෙනවා. ඉතින් අපි අර කිව්වා වගේ ලසන්ත කිව්වා වගේ අපි මේ හැම දෙයක්ම කරන්නේ අපේ කස්ටමර්ස්ලාට අපේ පාරිභෝගිකයන්ට සේවාව වැඩි කරන්න, හොඳ කරන්න, ඒ වගේම මේක කාර්යක්ෂම කරන්න. මොකද ඒකෙන් අපේ ඇත්තටම ජීවිතේට ගොඩක් හොඳක් වෙනවා. ඉතින් අපි ඒ වෙනුවෙන් කැපී ඉන්නවා කියලා අපි කියන්න ඕනේ. ඒ වගේම මේ දැන් ග්‍රාමීය ජනතාව වැඩිපුර ඔබ ආයතන සමග සම්බන්ධ වෙන නිසා සමහර වෙලාවට ග්‍රාමීය ජනතාව අතර යම් කිසි විදිහක මැලිකමක් තිබෙනවා මේ තාක්ෂණය භාවිත කරන්නේ. මම නැත්නම් මේක ඇත්තටම මේක සුරක්ෂිතයිද? මේක කරලා මගේ account එකේ තියෙන සල්ලි ටික ඔක්කොම නැති වෙලා හැයිද? කවුරු හරි ගනීද මේක මගේ හොරෙන් මගේ ෆෝන් එක අරගෙන? ඒ වගේ විවිධ අදහස් මතමතාන්තර තියෙනවා. ඒ වගේ වට දෙන්න පුළුවන් උත්තරය මොකක්ද? ඒක මම හිතනවා බය වෙන්න ඕන දෙයක් නෙවෙයි. අපි ගත්තත් ෆෝන් එකක් ගත්තත් දැන් මගේ ෆෝන් එක ඇතුළේ ඉස්සෙල්ලා මගේ ෆෝන් එක ඇතුළට යන්න මගේ ෆේස් රෙකග්නිෂන් එක ඕනේ. ඊට පස්සේ තමයි අපි අර UPay app එක වගේ එකට යනද. ඒක ඇතුළට යන්නත් ආයෙ පාරක් ෆේස් රෙකග්නිෂන් එක ඕනේ. ඊළඟට ට්‍රාන්සැක්ෂන්ස් කරනකොට මොන හරි ගෙවීමක් කරනකොට හැම අපි තවත් එකක් කරන OTP එකක් තව SMS එකක් කරන ඒ නම්බර් එක දාලා තමයි කරන්න පුළුවන්. ඒ වගේ අපි බොහොම මේ ලේයර්ස් ගොඩක් තියෙනවා සිකියුරිටි. එතකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ පොඩි ට්‍රාන්සැක්ෂන්ස් අඩුවෙන් තියෙනවා ලොකු ට්‍රාන්සැක්ෂන් එකක් කරනවා නම් ඒ සිකියුරිටි වැඩි කරනවා. ඒතකොට මේ ඔක්කොම දැම්මම මේ වගේ එකට ඒ වගේ මේ දෙයක් වෙන එක හරි අඩුයි. අඩුයි කියන්නේ බොහොම අඩුයි. ඉතින් ඊට අමතරව දැන් මේ අපි මේක කස්ටමර්ගේ පැත්ත පෙන්වන එක. ඒතර බැංකුව පැත්තේ අපි ඩේටා සෙන්ටර් එකේ තියෙනවා ගොඩක් ප්‍රොටෙක්ෂන්. ඒතර ඒක කරන්න අපි පාවිච්චි කරන්නේ දැන් ශ්‍රී ලංකා මහ බැංකුව මිනිමම් කන්ට්‍රෝල් ස්ටෑන්ඩඩ්ස් තියෙනවා අපේ IT සිස්ටම්ස් වලට. අපි ඒව කරලා තියෙනවා. සමහරව අපි ඊට වැඩියක් කරලා තියෙනවා. ඒ වගේම දැන් අපි සාමාන්‍යයෙන් හොඳටම දන්නවා ඩේටා සෙන්ටර් එකක් සිකියුර් කරන්න ඕන ෆයර්වෝල්ස් වලින්. ඉතින් අපි සාමාන්‍යයෙන් මුල්ම කාලේ ෆයර්වෝල් එකක් දැම්මම ඇති කියලා කියනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් එකක් නෙවෙයි අපි කීපයක් දානවා. ඒ වගේ අපි අර ගන්න පුළුවන් අපි රිස්ක් ඇසෙස්මන්ට් කරනවා හැම කාලෙම මාසෙකට දෙකකට තුනකට සැර. ඒ අපි මොන හරි තේරෙනවා මොන හරි ත්‍රෙට් එකක් තියෙනවා අපි ඒක මේ ඒ වගේ ෆයර්වෝල්ස් වැඩි කරනවා. ඊට අමතරව ලෝකයේ ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා ISO 27000 ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා ඩේටා සෙන්ටර්ස් වලට IT ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වල. අපි ඒකත් ලබා ගත්ත බැංකුවක්. ඉතින් ඒ ඔක්කොම එකට දැම්මන් පස්සේ මේක බොහොම මේ සුරක්ෂිතයි කියන එක මට කියන්න පුළුවන්. ඒ වගේම පුංචි ව්‍යාපාර කරන අය ඉන්නවනේ හැන්දෑවට කඩල ටිකක් විකුණන අය පාරේ තැඹිලි කරත්තයක් තල්ලු කරගෙන යන. ඒ වගේ අය ඔය ක්‍රමවේදයන්ට හසු කරගන්න ක්‍රමයක් තියෙනවද? මම හිතන්නේ අතන පුළුවන්. දැන් ලංකාව ගත්තම අපේ රටේ ඉන්නවා මිලියන් 21ක් ජනතාව.
යන ෆෝන්ස් ගත්තම තියෙනවා මිලියන් 30ක් විතර. ඒ කියන්නේ අපි හැමෝටම වැඩිය ෆෝන් එකකට වැඩිය තියෙනවා. එතනින් පේනවා ලංකාවේ හැමෝම තාක්ෂණයට ගිහිල්ලා තියෙනවා කියලා. ඉතින් අපි මේ අපේ ඇප්ස් අපි මේ බැංකු සේවා පවත්වන්න යන්නේ ඒ ඇප්ස් හරහා. ඉතින් ෆෝන් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් ඇප් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඇප් එකක් පාවිච්චි කරන්න ඒක වැඩි කිරීම සඳහා ගොඩක් දේවල් අපි කරනවා. අපි ඩිසයින් කරනවා ඒ ඇප් එක ඒගොල්ලන් ඒක යූසර් ෆ්‍රෙන්ඩ්ලි වෙන්න ඕනේ. ඒ කියන්නේ ඕන එක්කෙනෙකුට නොදන්න එක්කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න. ඉතින් අපි ඒ වෙලාවට දැන් අපේ ඇප් එක ගත්තොත් භාෂා තුනෙම තියෙනවා. ඒක ඉංග්‍රීසිම දන්න ගන්න සිංහලෙන් පුළුවන් දෙමළෙන්ත් පුළුවන්. ඊට අමතරව අපි අර සයින්ස් පාවිච්චි කරනවා. ඒතර ඕන එක්කෙනෙකුට තේරෙනවා මේකෙන් කරන්න යන්නේ මෙන්න මේකයි කියලා. ඒ වගේ අපි ගොඩාක් දේවල් කරනවා මේ ඇප් එක කෙනෙකුට පහසුවෙන් පාවිච්චි කරන්න තත් ඇති කරන්න. ඒ වගේ ගොඩක් අපි දේවල් කරනවා. හොඳයි තාක්ෂණික පැත්තෙන් ඔය කතා කළා වගේම අර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ගැන ඔබ ඉස්සෙල්ලා දීර්ඝ වශයෙන් කතා කළා. දැන් ගොඩක් වෙලාවට මේ සුළු පරිමාණ ව්‍යාපාරිකයන් බොහෝ විට පෙළඹෙන්නේ කෙටි කාලීන දේවල් සඳහා. ඒ කියන්නේ මාස 6 7 අවුරුදු දෙකේ වැඩ සඳහා තමයි ගොඩක් වෙලාවට ණය අරගෙන ඒගොල්ලන් වැඩ කරන්නේ. නමුත් ඒ වගේට දීර්ඝ කාලීනව තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න තාක්කල් කොයි විදිහටද බැංකුවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් කියන එක. හැබැයි ප්‍රශ්නේ අහන්න ඉස්සෙල්ලා මට තප්පර කිහිපයක් දෙන්න වෙලාව බලන්න. වෙලාව බලලා මම ඔබතුමගෙන් උත්තරේ බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ තිරසාරත්වයක් සඳහා අපිට මං හිතන්නේ අමන්ත එතෙන්දී අර මේ ඒ පුද්ගලයාට ඒ තමන් කරන ව්‍යාපාරය සම්බන්ධ හරි දැනුම ලබා දීම දීර්ඝකාලීනව. ඒතර ඒ හා සම්බන්ධ අපි වෙනත් පිටත් ආයතන සමග සම්බන්ධ වෙලා මම ඉස්සෙල් කිව්වා වගේ සමහරලාට ඒගොල්ලන්ගේ accounts හරියට පාවිච්චි කරන්නේ නැති කම නිසා ඒගොල්ලන් ඒ ව්‍යාපාරය නවත්තන්න සිද්ධ වෙනවා. එන්නේ ප්‍රශ්නවලට උත්තර අපි බැංකුව තුළින් අපි අර වෙනත් පිට ආයතන සමග එකතු වෙලා ලබා දෙනවා. සහ අපි STB බැංකුව විදියට අපේ ගනුදෙනුවන්කරුවන් එක්ක නිරන්තරයෙන් රැඳී සිටිනවා. ණය ක්‍රම විතරක් එක්ක නෙමෙයි දැනුම සපයා දීම සහ උන්ගේ ඉදිරි කිරීම වැඩි දියුණු කිරීම සම්බන්ධ සියලු බැංකු කටයුතු බැංකු සේවාවන් ලබා දීම තුලින්. හොඳයි. අවසාන වශයෙන් මේ අපි කතා කරපු දේවල් මොනවා හරි දෙයක් ගැටලුවක් තියෙනවා නැත්නම් තේරුම් නැත්නම් හරි සම්බන්ධ කරගන්න පුළුවන් මාර්ගයක් තියෙනවද දුරකථනයක් හරි වෙබ් අඩවිය හරි වගේ දෙයක් තියෙනවා නම් මම හිතන්නේ හොඳම අවස්ථාව සඳහන් කරන්න. අපි ඇත්තරම අපේ සම්බන්ධයෙන් නම් ගොඩක් විදි තියෙනවා. එකක් තමයි අපේ බ්‍රාන්චස් වලට එනපම බ්‍රාන්චස් තියෙනවා අපිට 94ක් ශාඛා තියෙනවා රට පුරාම. ඒ වගේම අපේ කෝල් සෙන්ටර් තියෙනවා. ඒ නම්බර් එකට කෝල් කරන්න පුළුවන්. ඊට අමතරව ඊමේල් හරහා WhatsApp හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. කෝල් සෙන්ටර් අංක දුරකථනයක් කාටද මතකයි නම් කියන්න පුළුවන් නම් මම හිතන්නේ මොන හරි ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ආයේ ඒ ඔස්සේ මම හිතන්නේ යම් කිසි දෙයක තක්සේරුවකට දෙන්න පුළුවන් කොයිතරම් ප්‍රමාණයක් මේ වැඩසටහනට ප්‍රතිචාර දක්වාද කියන එක. අපේ නම්බර ගෑලා 0115 515 511. හරි 0115 511 511 හරි ලේසි මතක තියාගන්න 511 511 එන උදේ දිනටම බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.